හරි. අය පටන් ගන්නවා පුතේ පරිමාණානුකූල පිරිමැසුම් ගැන. පුතා දන්නවා පිරිමහනවා කියන්නේ මොකක්ද? දැන් ගෙදරක වුණත් අර පිරිමහනවන්නේ නේද? දැන් මේ දවස්වල මේ ආර්ථික අමාරුකම් එක පිරිමහන. පිරිමහනකොට මොකක්ද වෙන්නේ පුතේ? වියදම අඩු වෙනවා. ගෙදර අම්මා ගෙදර ඉහුම් පියුම් කටයුතු වලදී පිරිමහනවා. ඒව පිරිමහද්දී ගෙදර වියදමට මොකද වෙන්නේ? කල්පනා කරන්න. අම්මා පිරිමහද්දී ගෙදර වියදමට මොකද වෙන්නේ? අම්මා පිරිමහද්දී ගෙදර වියදමට මොකද වෙන්නේ? පිරිමහනකොට ගෙදර වියදම මොකද වෙන්නේ? අඩු වෙනවා. පිරිමහනකොට ගෙදර වියදම අඩු වෙනවා. තේරුණාද? right. පිරිමහනකොට ගෙදර වියදම අඩු වෙනවා. අන්න ඒ වගේ කතාවක් කියන්න යන්නේ පුතේ. පුතේ අප නිෂ්පාදන ආයතන කෙටි කාලයේදී සුළු පරිමාණයි. නේද? නිෂ්පාදන ආයතන කෙටි කාලයේදී සුළු පරිමාණයි. මෙන්න පුංචි ගාමන්ට් එක. පුංචි ගාමන්ට් එක. ජොකී මැෂින් යන්ත්‍ර 10යි ශ්‍රමිකයෝ 20යි ඉන්නේ. පුංචි ගාමන්ට් එකක්. මේ කෙටි කාලය. කෙටි කාලය. සුළු පරිමාණ. කෙටි කාලය සුළු පරිමාණ. දැන් මේ ආයතනය පුතේ දිගු කාලයට පත් වෙද්දී මහා පරිමාණ තත්වයට පත් වෙනුනේ. විශාල ආයතන පරිශ්‍රයක් තියෙන විශාල ශ්‍රමික සංඛ්‍යාවක් ඉන්න මහ විශාල ආයතනයක් බවට පත් වෙනවා. දැන් මේකෙමින් යන්ත්‍ර අපි ඔක්කොම දාමු යන්ත්‍ර ජොකී මැෂින් 300ක් තියෙනවා. ශ්‍රමිකයෝ 700ක් ඉන්න මහ දැවැන්ත ආයතනයක් බවට දිගු කාලයේදී පත් වෙනවා. දිගු කාලයේදී මොන පරිමාණයද? මහා පරිමාණය. එනම් නිෂ්පාදන ආයතනයේ දිගු කාලයේදී මොන පරිමාණයද පුතේ? මහා පරිමාණයි, large scale. එනම් කියනවා නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත් වුණාම මහා පරිමාණය වැඩි කළ මහා පරිමාණ තත්ත්වයට පත් වෙනවා. ඒ මහා පරිමාණ තත්ත්වයට පත් වෙනවත් සමග ආයතනයේ පිරිවැය පහත වැටෙන ආකාරයේ සාධක නිර්මාණය වෙනවා. මොකක්ද වෙන්නේ? ආයතනයේ පිරිවැය වියදම පහත වැටෙන ආකාරයේ වාසිදායක දේවල් ආයතනය තුලින් නිර්මාණය වෙනවා. ආයතනයේ බැහැරින් නිර්මාණය වෙනවා. අන්නේ පිරිවැය පහත වැටෙන්න බලපාන සාධකවලට කියනවා පුතේ නමක් පරිමාණානුකූල පිරිමැසුම්. මොකද කියන්නේ පුතේ? පරිමාණානුකූල පිරිමැසුම් නැත්නම් කියනවා මහා පරිමාණ පිරිමැසුම්. හරි සරලව තේරුම් ගන්න කියලා පොඩි දන්නවා. නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත් වෙලා මහා පරිමාණයේ නිෂ්පාදන කටයුතු සිද්ධ කරනකොට හරි මහා පරිමාණයේ නිෂ්පාදන කටයුතු සිදු කරන විට ආයතනයේ පිරිවැය පහත වැටෙන්න බලපාන සාධක නිර්මාණය වෙනවා. ඒවට කියනවා පුතේ පරිමාණානුකූල පිරිමැසුම් නැත්නම් මහා පරිමාණ පිරිමැසුම්. පුතේ
මහ පරිමාණයෙන් කරනකොට වියදම අඩු වෙන්න බලපාන සාධක. දිගු කාලේ සාමාන්‍ය පිරිවැය අඩු වෙන්න බලපාන සාධක. මම කොච්චි උදාහරණයක් ගන්න ටක් ගාලා ඔබට තේරෙනවා එතකොට. පුතේ ඔන්න නිෂ්පාදන ආයතනයක් තියෙනවා සුළු පරිමාණයි. නිෂ්පාදන ආයතනයක් තියෙනවා සුළු පරිමාණයි. මෙන්න ආයතනය. මේ ගාමන්ට් එක පුතේ රෙදි ගන්න පොඩි ප්‍රමාණයක් සුළු පරිමාණයි. මෙයා ගන්න රෙදි මීටර 500යි. රෙදි මීටර 500යි පුංචි ගාමන්ට් එකක්. and සේවකයෝ 20යි ඉන්නේ පුංචි ගාමන්ට් එකක්. රෙදි මීටර 500යි ගන්න. අර රෙදි රෝල් ඉන්නේ. ඒ රෙදි පීස් දෙකක් ගන්න. රෙදි පීස් දෙකක් වගේ පොඩි ප්‍රමාණයක් ගන්න. එතකොට පුතේ මීටරයක් වැටෙන්නේ රුපියල් 400 ගන්න. එහෙනම් බලන්න. ගාමන්ට් එක පුංචි කාලේ සුළු පරිමාණ කාලේ අමුද්‍රව්‍ය ටික ගන්නේ රුපියල් 400 ගන්න. රෙදි මීටරයක් රුපියල් 400 ගානේ. හරිද? 400යි. ඔබ දන්නවනේ පුතේ කොහොමද? ඕනම දෙයක් විශාල වශයෙන් මිලදී ගන්නකොට ඒවයි පිරිවැය ඔබට හම්බ වෙන මොකක්ද? සිංහලෙන් කියන්නේ ඩිස්කවුන්ට් හම්බ වෙනවනේ. අඩු මිලට හම්බ වෙනවා. මම සරලම කියන්නම්කෝ මේ වගේ ඉස්සරහා තියෙන මේ තින්ත කුප්පිය මේ එකක් ගත්තොත් පුතේ කඩේකින් රුපියල් 160යි. මේ එකක් ගත්තොත් රුපියල් 160යි. මේන් තින්ත කුප්පි 24ක් තියෙන තින්ත කුප්පි පෙට්ටියක් ගත්තොත් පුතේ එකක් රුපියල් 130යි. බලන්න සරලම දේ. මේ තින්ත එක කුප්පියක් ගත්තොත් පුතේ සාමාන්‍ය සිද්ධියක් නෙමෙයි. රුපියල් 160යි. තින්ත කුප්පි 24ක් තියෙන පෙට්ටි තියෙනවා පුතේ. ඒ එකක් ගත්තොත් 130යි. ඒ වගේ පෙට්ටි 4-5ක් ගන්න පුළුවන් නම් තවත් අඩුවට ගන්න. නේ? අන්න ඒ වගේ පුතේ. දැන් මේ මහා පරිමාණ ගාමන්ට් එක තියෙනවා. මේ මහා පරිමාණ ගාමන්ට් එක පුතේ එක සැරේට රෙදි මීටර ලක්ෂ 3ක් ගන්න. දෙවන්ත ආයතනය. එතකොට පුතේ රෙදි මීටරයක පිරිවැය වෙන්නේ තොගයක්නේ. මා විශාල තොගයක්. විශාල ඩිස්කවුන්ට් ප්‍රමාණයක්, වට්ටම් ප්‍රමාණයක් ලැබෙනවා. අන්න පුතේ වැටෙන්නේ රෙදි මීටරයක් රුපියල් 250. එහෙනම් බලන්න පුතේ හොඳට දිගු කාලයට පත්වීමත් සමග ආයතනයේ මොකක්ද අඩු වුනේ? දිගු කාලයට පත්වීමත් සමග ආයතනයේ මොකක්ද පුතේ අඩු වුනේ? ආයතනයේ පිරිවැය. අපි කියනවා සාමාන්‍ය පිරිවැය අඩු. සාමාන්‍ය පිරිවැය අඩු. සාමාන්‍ය පිරිවැය අඩු. එහෙනම් අපි කියනවා පුතේ මෙන්න මෙහෙම. කොහොමද කියන්නේ? නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත්වී මහා පරිමාණයෙන් නිෂ්පාදන කටයුතු සිදු කරනකොට ඒකේ පිරිවැය අඩු වෙන්න බලපාන සාධක නිර්මාණය වෙනවා. වියදම අඩු වන ආකාරයේ හරි වියදම අඩු වන ආකාරයේ වාසිදායක දේවල් නිර්මාණය වෙනවා. අන්නේ නිර්මාණය වන වාසිදායක තත්ත්වවලට කියනවා පුතේ නමක් මොකද කියන්නේ? පරිමාණානුකූල පිරිවැසුම්. මොකද්ද කියන්නේ? පරිමාණානුකූල පිරිවැසුම්. එහෙනම් මෙන්න මේක කියනවා පුතේ. කොහොමද කියන්නේ? නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත්වී මහා පරිමාණයෙන් නිෂ්පාදන කටයුතු සිදු කරන විට එහි දිගුකාලීන සාමාන්‍ය පිරිවැය පහත වැටීමට බලපාන සාධක පරිමාණානුකූල පිරිමැසුම් ලෙස හැඳින්වෙනවා. නැත්තම් කියනවා මොකද පුතේ? මහා පරිමාණ පිරිමැසුම් ලෙස හැඳින්වෙනවා. right? ලේදා. එහෙනම්
දිගු කාලයකට පත් වෙලා මහ පරිමාණයෙන් භාණ්ඩ හදද්දී වියදම අඩු වෙන්න බලපාන සාධක වලට කියනවා මහා පරිමාණ පිරිවැසුම්. right? අපි look at it. නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත්වී නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත්වී මහා පරිමාණ ලෙස නිෂ්පාදන කටයුතු සිදු කරන විට දිගු කාලයට පත්වී මහා පරිමාණ ලෙස නිෂ්පාදන කටයුතු සිදු කරන විට මම ආයෙ කියනවා පුතේ නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත්වී මහා පරිමාණ ලෙස නිෂ්පාදන කටයුතු සිදු කරන විට ගන්න පුතේ රතු පෑන අතට ගන්න දිගුකාලීන සාමාන්‍ය පිරිවැය පහත වැටීමට බලපාන සාධක දිගුකාලීන සාමාන්‍ය පිරිවැය පහත වැටීමට බලපාන සාධක පරිමාණානුකූල පිරිමැසුම් දිගුකාලීන සාමාන්‍ය පිරිවැය පහත වැටීමට බලපාන සාධක පරිමාණානුකූල පිරිමැසුම් ලෙස හැඳින්වේ. පරිමාණානුකූල පිරිමැසුම් ලෙස හැඳින්වේ. right මෙන්න මේක කොට දාගන්න මතක් වෙයි ටක් ගාලා අදහස් එනවා. ඒතර මහා පරිමාණයෙන් කරනකොට පුතේ වියදම අඩු. ඒ වියදම අඩු වෙන්න බලපාන සාධක වලට කියනවා පරිමාණානුකූල පිරිමැසුම්. ලස්සනට දාගන්න මේ රූපේ. රූපේ දාගන්න ආයි කියලා දෙන්න.
හරිද? right. එන්න. මේ බලන්න මොකද? නම ආයේ කියනවා පුතේ. අපේ මාතෘකාව පරිමාණානුකූල පිරිමැසුම්. මම දුවකින් අහනවා පිරිමාණ කොට ගෙදර මොකද වෙන්නේ? දැන් දුවලට තම දෙමාපිය උගන්වන පාඩමක් පිරිමැසුම්. දැන් මේ දුවලට උගන්වන කුස්සියේදී අම්මා උගන්වන පාඩමක් තමයි පිරිමැසුම්. හා නැද්ද? ඔව්. දැන් මේ දුවේ පොල් ගාලා පොල් කට්ටේ පොල් ඉතුරු වෙද්දී පොල් කට්ට වීසි කරා. අම්මා මොකද කරන්නේ? පොල් කට්ටේ ඉඳගෙන ඇවිල්ලා පොල් කට්ටෙන් ඔළුවට ගහලා කියනවා පිරිමහන්න පුරුදු වෙනවා. දවල් ලයිට් එක දාගෙන ඔහෙන් පුතිය ගන්නකොට රැට නේ අම්මා ඇවිල්ලා පයින් ගහලා කියනවා ලයිට් එක නිවල නිදා ගන්න පුරුදු වෙනවා. හා නැද්ද? පුතාලා ගෙදර වතුර මෝටරේ ස්විච් එක දාලා මේක නේද අනිවාර්යෙන් වෙන දෙයක් හොඳ කල්පනා කරන්න. වතුර මෝටරේ ස්විච් එක දාලා වතුර ටැංකිය උතුරනකොට ගෙදර අම්මා තාත්තා දුවන්නේ කොහොමද ස්විච් එක ගාවට? අන්න දුවන මෝටරේ උතුරනවා ටැංකිය උතුරනවා කියලා දුවලා ගිහින් ස්විච් එක ඔෆ් වෙනවා. ඇයි? පිරිමා. නැත්නම් කියන්න පුළුවන් නේ. ඔය වතුර ටිකක් යාපු දෙයි මම හිමිහිට ගිහලා ස්විච් එක ඔෆ් වෙනවා. දැන් දුවලා ගිහින් කෑ ගහන්නේ නේද? ගමට වැහෙන්න කෑ ගහනවා වතුර මෝටරේ උතුරන වහපියෝ කිය. හා නැද්ද? ඔව්. අන්න පිරිමහන. තර පිරිමහනකොට මොකක්ද පුතේ ඇති වෙන්නේ? පිරිවැය අඩු වෙනවා. ගෙදර පුළුවන් තරම් පිරිමහන්න වියදම අඩු වෙනවා. අන්න ඒ වගේ සිද්ධියක් පුතේ දිඟු කාලයේදී ආයතනයට උදා වෙනවා. ඒ තමයි මෙන්න මේක පුතේ. සුළු පරිමාණයෙන් කරනවට වඩා දිඟු කාලයට පත් වෙලා මහා පරිමාණයෙන් නිෂ්පාදන කටයුතු කරනකොට මේ වියදම පිරිවැය සාමාන්‍ය පිරිවැය හරිද? සාමාන්‍ය පිරිවැය අඩු වෙන්න බලපාන සාධක නිර්මාණය වෙනවා. අන්නේ සාමාන්‍ය පිරිවැය අඩු වෙන්න බලපාන සාධකවලට කියනවා පරිමාණානුකූල පිරිමැසුම් නැත්නම් මහා පරිමාණ පිරිමැසුම්. මම උදාහරණයක් කොහොමද උදාහරණ වෙන්නේ? මේ පුංචි ගාමන්ට් එක කෙටි කාලෙ රෙදි ගන්න කොච්චරයිද? මීටර 500යි. එකක මීටරයක පිරිවැය කීයද? රුපියල් 400යි. එයා රුපියල් 400 ගන්න රෙදි ටික අරන් ඉන්නවා. හැබැයි මහා පරිමාණ නිෂ්පාදකයා ගන්නවා රෙදි මීටර ලක්ෂ 3ක්. දැවැන්ත ආයතනයක්. ලක්ෂ 3ක රෙදි රෝල් එක සැරේ ගන්නකොට වැටෙනවා කී 250. භාණ්ඩ වැඩිපුර ගන්නකොට ඩිස්කවුන්ට් වැටෙනවා. අන්න ඒ වගේ නිෂ්පාදන ආයතනයක් මහා පරිමාණ වුණාම වියදම අඩු වෙන්න බලපාන සාධක වලට කියනවා මහා පරිමාණ පිරිමැසුම්. පරිමාණානුකූල පිරිමැසුම්. අර තේරෙන්නේ නැහැ කියපු දරුවා තේරුණාද කියලා මැසේජ් එකක් දාන්න. තේරුන්නේ නැහැ කියලා කියපු දරුවා තේරුණාද කියලා මැසේජ් එකක් දාන්න. right. හොඳයි. හරි. ලියන්න තියටින්. හොඳයි. යන්නේ පරිමාණානුකූල පිරිමැසුම් බිහිවීමට බලපාන හේතු පහත වේ. පරිමාණානුකූල පිරිමැසුම් බිහිවීමට බලපාන හේතු පහත වේ. පරිමාණානුකූල පිරිමැසුම් ඇතිවීමට බලපාන හේතු පහත වේ. පරිමාණානුකූල පිරිමැසුම් ඇතිවීමට බලපාන හේතු පහත වේ. මෙන්න පුතේ හේතු. මෙන්න හේතු. අංක 1 හේතුව ලියන්න පුතේ.
තාක්ෂණික අංක එක ලියන්න. තාක්ෂණික පරිමාණානුකූල පිරිමැසුම්. නිකම්මක් කියනවා තාක්ෂණික පිරිමැසුම්. යන්න තාක්ෂණික පරිමාණානුකූල පිරිමැසුම්, තාක්ෂණික පිරිමැසුම්. තාක්ෂණික පරිමාණානුකූල පිරිමැසුම්, තාක්ෂණික පිරිමැසුම්. right. ඔන්න පිරිවැය අඩු කරගන්න පළවෙනි ක්‍රමය. තාක්ෂණික පිරිමැසුම්, තාක්ෂණික පරිමාණානුකූල පිරිමැසුම්. ඔන්න පිරිවැය අඩු කරගන්න පුළුවන් පළවෙනි ක්‍රමවේදය. පළවෙනි පිරිමැසුම. ඒක අදහසක් එනවලුවට. පුතේ මේ බලන්න හොඳට. පළවෙනි එක තාක්ෂණික පරිමාණානුකූල පිරිමැසුම. පුතේ නිෂ්පාදන ආයතනය කෙටි කාලයේදී නවීන යන්ත්‍ර සූත්‍ර ගන්න හැකියාවක් නෑ. මේ පුංචි ආයතනයට පුතේ නවීන කාර්යක්ෂම යන්ත්‍ර ගන්න හැකියාවක් නෑ. හැබැයි දිගු කාලයට පත් වුණාම මේ මහා පරිමාණ ආයතනවල මූල්‍ය ශක්තිය වැඩි. මේ මහා පරිමාණ ආයතනවල මොකද වැඩි පුතේ? මූල්‍ය ශක්තිය වැඩි. මූල්‍ය ශක්තිය වැඩි. අන්න පුතේ මේ මහා පරිමාණ ආයතනවල මූල්‍ය ශක්තිය වැඩි. එතකොට නවීන යන්ත්‍ර සූත්‍ර අරගෙන නිෂ්පාදන කටයුතු කාර්යක්ෂම කරලා වියදම අඩු කරගන්න පුළුවන්. නවීන යන්ත්‍ර සූත්‍ර අරගෙන නිෂ්පාදන කටයුතු කාර්යක්ෂම කරලා පිරිවැය අඩු කරගන්න පුළුවන්. පිරිවැය අඩු කරගන්න. අන්න එහෙනම් කියනවා පුතේ මොකද්ද කියන්නේ? මෙන්න කියන කතාව. තොර කෙටි කාලෙදී නවීන යන්ත්‍ර ගන්න බෑ. ඔය පරණ යන්ත්‍ර වලින් වැඩ කරන්නේ. සල්ලි නැහැනේ. හැබැයි දිගු කාලේ තියෙන මහා පරිමාණ ආයතන දිගු කාලේ මූල්‍ය ශක්තිය වැඩි. අන්න පුතේ අර මූල්‍ය ශක්තිය වැඩි නිසා නවීන අධිතාක්ෂණික යන්ත්‍ර සූත්‍ර අරගෙන නිෂ්පාදන කටයුතු කාර්යක්ෂම කළා පිරිවැය අඩු කරගන්න පුළුවන්. එහෙනම් පුතේ බලන්න හොඳට. නවීන යන්ත්‍ර සූත්‍ර ගත්තම නිෂ්පාදන කටයුතු කාර්යක්ෂම වෙලා පිරිවැය අඩු වෙනවා. මම සරල උදාහරණයක් කියන්නම්. පුතා ෆොටෝකොපි ගහන්න යනවනේ නේද? ෆොටෝකොපි ගහන්න ගියාම සමහර පොඩි තැන්වල තියෙන්නේ පරණ ෆොටෝකොපි මැෂින්. ෆොටෝකොපි දෙකක් ගහනකොට අරකට හිර වෙනවා. දෙකක් ගහනකොට අරකට හිර වෙනවා. කොලේනේ. ඊට මොකද වෙන්නේ? අර මනුස්සයාට දඩ බඩ ගාලා අර ටික ඇරලා අර පොඩි වෙච්ච අර කොලේ අරන් එළියට දාලා ආයි වහලා අර ඩස්බින් එකක් තියලා තියෙන එහෙම කොළ දාලා. තව දෙකක් තුනක් ගහනකොට ඔන්න ආයෙ ඇතුලේ කොළ හිර වෙනවා. කේන්තියෙන් ඇදලා දඩ බඩ ගාලා කොළ ගුලි කළ ඩාංගාලා ගහන ඩස්බින් එක. හවස් වෙද්දී ෆොටෝකොපි ගහලා දුන්නු කොළවලට වඩා ගුලි කරලා පේපර් ජෑම් වෙච්ච අර හිර වෙච්ච කොළ ඩස්බින් බාස්කට් එකක් තියෙනවා. පිරිවැය වැඩි යා. ඇයි? පරණ යන්ත්‍රයක්. ඔන්න හොඳ ආයතනයක් වෙනවා. අර නවීන අලුත් ෆොටෝකොපි යන්ත්‍රයක් ගෙනාලා තැනක තියෙනවා. මොකද වෙන්නේ? හිර වෙන්නේ නැහැ. නැවෙන්නේ නැහැ. පොඩි වෙන්නේ නැහැ. ගුලි වෙන්නේ නැහැ. ෆොටෝකොපි ගන්න. එයාගේ ඩස්බින් එකේ වීසි කරපු කොළ නැහැ. තේරුණා නේද? අන්න පුතේ නවීන යන්ත්‍ර සූත්‍ර ගැනීම තුල පිරිවැය අඩු කරගන්න පුළුවන්. ලියන්න යටින් පැහැදිලි කිරීම. මහා පරිමාණ ආයතනවලට මහා පරිමාණ ආයතනවලට
මහා පරිමාණ ආයතන වලට. නවීන යන්ත්‍ර සූත්‍ර මහා පරිමාණ ආයතන වලට නවීන යන්ත්‍ර සූත්‍ර නවීන යන්ත්‍ර සූත්‍ර නවීන යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට හැකිවීම නිසා 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 නිෂ්පාදන කටයුතු කාර්යක්ෂම වී නිෂ්පාදන කටයුතු කාර්යක්ෂම වී නිෂ්පාදන කටයුතු කාර්යක්ෂම වී නාස්තිය හා අපතේ යාම් නාස්තිය හා අපතේ යාම් නාස්තිය හා අපතේ යාම් නාස්තිය හා අපතේ යාම් අවම වී නාස්තිය හා අපතේ යාම අවම වී නාස්තිය හා අපතේ යාම අවම වී පිරිවැය පහත වැටේ නාස්තිය හා අපතේ යාම අවම වී පිරිවැය පහත වැටේ නාස්තිය හා අපතේ යාම අවම වී පිරිවැය පහත වැටේ නාස්තිය හා අපතේ යාම අවම වී පිරිවැය පහත වැටේ නාස්තිය හා අපතේ යාම අවම වී පිරිවැය පහත වැටේ අන්න පුතේ පිරිවැය මොකද වෙන්නේ පහත වැටෙනවා නාස්තිය හා අපතේ යාම අවම වී පිරිවැය පහත වැටේ හරිද පුතේ right පිරිවැය පහත වැටේ ඔන්න එනම් පිරිවැය අඩු වෙන පළවෙනි ක්‍රමය කිව්වා මොකක්ද පළවෙනි ක්‍රමය තාක්ෂණික පරිමාණානුකූල පිරිමැස මේ කිව්වේ මොකක්ද නවීන යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීම පිරිවැය අපි මේ කතා කරන්නේ මහා පරිමාණ වීම තුල වියදම අඩු වෙන ආකාර ගැන හරිද right අපි යනවත් එක්ක ලස්සන අංක දෙක දාන්න යනවා කළමනාකරණය ආශ්‍රිත පරිමාණානුකූල පිරිමැස කළමනාකරණය ආශ්‍රිත පරිමාණානුකූල පිරිමැස කළමනාකරණය ආශ්‍රිත පරිමාණානුකූල පිරිමැස right කළමනාකරණය ආශ්‍රිත පරිමාණානුකූල පිරිමැසුම් ඒ කියන්නේ මෙන්න මේකයි කළමනාකරණය ආශ්‍රිත පරිමාණානුකූල පිරිමැසුම් පුතේ
කළමනාකරණය ආශ්‍රිත පරිමාණානුකූල පිරිමැසුම්. ඒ කියන්නේ මෙන්න මේක. මොකද පුතේ මේ ආයතනය සුළු පරිමාණ කාලේ ආයතනයේ හැම කටයුත්තක්ම කරන්නේ එක්කෙනෙක්, එක මැනේජර්. හරිද? එක්කෙනයි. දැන් පුතේ දන්නවනේ මම පුතාට උගන්වන්න ඕනේ ව්‍යාපාර අධ්‍යයනය කියලා විෂයක්. ඒ විෂයේදී පුතාට උගන්වන්න ඕනේ ආයතනයක කළමනාකරණ ශේෂ්ත්‍ර තියෙනවා. මොනවද පුතේ? මානව සම්පත් කළමනාකරණ. සේවකයෝ ගැන බලාගන්න යා. අලෙවි කළමනාකරණ. අලෙවිකට කටයුතු බලාගන්න යා. නිෂ්පාදන කළමනාකරණ. නිෂ්පාදන කටයුතු බලාගන්න කෙනා. නේද? මූල්‍ය කළමනාකරණ. accountant මහත්තයා. එමින්. තොර කළමනාකරණයට අදාළ විවිධ කාර්යයන් සේවක කළමනාකරණය, නිෂ්පාදන කළමනාකරණය, අලෙවි කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය. එහෙම ශේෂ්ත්‍ර තියෙනවා. හැබැයි කෙටි කාලේ පුතේ ඔය ඔක්කොම කරන්නේ කෙනෙක්. අලෙවි කළමනාකරුත් මෙයා පුංචි ගාමන්ට් එකක් නෙමෙයි එක මැනේජර් ඉන්නේ. අලෙවි කළමනාකරුත් මෙයා, නිෂ්පාදන කළමනාකරුත් මෙයා, මෙහෙයුම් කළමනාකරුත් මෙයා, මූල්‍ය කළමනාකරුත් මෙයා. ගෑනු ළමයි අඬනකොට කඳුළු පිහදාන මානව සම්පත් කළමනාකරුත් මෙයා. හැබැයි පුතේ මං අහන පුතාගේ අර කතාවක් තියෙනවනේ ලොවෙන් එක දෙයකට වෙයි සමත ඒ වගේ ඔය සියලු කටයුතු කරන්න මෙයා දක්ෂයෙක් නෙවෙයි. මෙයා අලෙවිකරණයට දක්ෂ ඇති. හැබැයි මානව සම්පත් කළමනාකරණයට දක්ෂ නැහැ. මෙයා මූල්‍ය කළමනාකරණයට දක්ෂ වුණොත් අලෙවි කළමනාකරණයට දක්ෂ නැහැ. අර ඔක්කොම එක්කෙනෙක් කරන්න යද්දි පුතේ අකාර්යක්ෂමයි. දොඩම් ගොඩ බදාගත්තා වාගේ. මට එනවා වගේ උපමා. දොඩම් ගොඩ බදාගත්තාම මොකද වෙන්නේ? එක ගෙඩියක්වත් ඉතුරු වෙන්නේ නැහැ. අන්න එහෙනම් අපි කියනවා නිෂ්පාදන ආයතන කෙටි කාලයේදී සියලුම කටයුතු කරන්නේ එක්කෙනෙක්. සියලු කළමනාකරණ කටයුතු කරන්නේ එක්කෙනෙක්. එතකොට පුතේ කළමනාකරණය අකාර්යක්ෂමයි. හැබැයි පුතේ ආයතන දිගු කාලයට පත් වුණාම මහා පරිමාණ. මේ දිගු කාලීන මහා පරිමාණ ආයතනවල පුතේ අංශවලට බෙදලා තියෙනවා. ඔබ කම්පැනි එකට ගිහින් බලන්නකෝ. අංශවලට බෙදලා තියෙනවා. මානව සම්පත් කළමනාකරණයේ කටයුතු කරන්නේ වෙනම මැනේජර් කෙනෙක්. ඒකට දක්ෂ කෙනෙක්. ගිණුම් කටයුතු කරන්න මූල්‍ය කළමනාකරුවෙක්. ඊට පස්සේ අලෙවි කටයුතු කරන්න අලෙවිකරණය සම්බන්ධ උපාධිධාරී. අන්න එහෙම පුතේ විවිධ අංශවලට කළමනාකරුව පත් කරගෙන කළමනාකරණය විධිමත් කරලා වියදමක් කරගන්න. කළමනාකරණය විධිමත් කියන්නේ නාස්ති අපතේ අඩුයි පිරිවැය අඩුයි. හරිද? රයිට්. ඔව්. එහෙනම් අපි කියමු මොකද පුතේ? දෙවෙනි එක මොකද්ද? කළමනාකරණය ආශ්‍රිත පරිමාණානුකූල පිරිමැසුම්. කළමනාකරණ කටයුතු දියුණු වීම තුලනුත් පිරිවැය වෙනවා. එහෙනම් අපි කියමු මෙන්න මේ කොහොමද? නිෂ්පාදන ආයතන මහා පරිමාණ වෙනකොට එක් කළමනාකරණ අංශවලට වෙන වෙනම කළමනාකරු දාන්නේ. අංශවලට වෙන වෙනම කළමනාකරු දාලා කළමනාකරණය කාර්යක්ෂම කරලා පිරිවැය අඩු කරගන්න පුළුවන්. කළමනාකරණය කාර්යක්ෂම කරලා පිරිවැය අඩු කරගන්න පුළුවන්. ඒකට කියනවා මයි පුතේ මොන පිරිමැසුම්ද? කළමනාකරණ පිරිමැසුම්. ලෙන් දෙයකින් නිෂ්පාදන ආයතන මහා පරිමාණ වීමත් නිෂ්පාදන ආයතන මහා පරිමාණ වීමත් සමග නිෂ්පාදන ආයතන මහා පරිමාණ වීමත් සමග නිෂ්පාදන ආයතන මහා පරිමාණ වීමත් සමග එක් අංශ සඳහා එක් අංශ සඳහා
එක් අංශ සඳහා උපාය මාර්ගික කළමනාකරුවන් යොදවා 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 කළමනාකරන කටයුතු කාර්යක්ෂම කර ගැනීම තුලින් කළමනාකරන කටයුතු කාර්යක්ෂම කර ගැනීම තුලින් කළමනාකරන කටයුතු කාර්යක්ෂම කර ගැනීම තුලින් පිරිවැය අඩු කරගත හැකි වේ. කළමනාකරන කටයුතු කාර්යක්ෂම කිරීම තුලින් පිරිවැය අඩු කරගත හැකි වේ. කළමනාකරන කටයුතු කාර්යක්ෂම කිරීම තුලින් පිරිවැය අඩු කර ගැනීමට හැකි වේ. කළමනාකරන කටයුතු කාර්යක්ෂම කිරීම තුලින් පිරිවැය අඩු කරගත හැකි. ආයතන මහා පරිමාණ වීමත් සමග එක් ආයත අංශවලට උපාය මාර්ගික කළමනාකරුවන් යොදවා කළමනාකරණය කාර්යක්ෂම කිරීම තුලින් පිරිවැය අඩු කරගත හැකි වේ. හරි පුතේ හොඳයි. යන් තුන්වෙනි එක. ලියන ඊළඟ පුතේ. තුන්වෙනි එක ලියන්න අංක 3. අංක 3. අලෙවිකරණය හා සම්බන්ධ පරිමාණානුකූල පිරිවෙසුම්. අලෙවිකරණය හා සම්බන්ධ පරිමාණානුකූල පිරිවෙසුම්. ලස්සනට ලියන්න. අලෙවිකරණය හා සම්බන්ධ පරිමාණානුකූල පිරිවෙසුම්. අලෙවිකරණය හා සම්බන්ධ පරිමාණානුකූල පිරිවෙසුම්. මොකක්ද මේ අලෙවිකරණය හා සම්බන්ධ පරිමාණානුකූල පිරිවෙසුම් කියන්නේ? අලෙවිකරණය හා සම්බන්ධ පරිමාණානුකූල පිරිවෙසුම්. මේක අපිට කතා. ඔය අලෙවිකරණය කියන්නේ මුලින්ම ප්‍රචාරණ කටයුතු, බෙදා හැරීම් කටයුතු, ප්‍රවර්ධනයන් ඔයාලට කියන අලෙවිකරණය. මොනවද අලෙවිකරණය කියන්නේ? ප්‍රචාරණ කටයුතු, ප්‍රවර්ධන කටයුතු, අලෙවි කිරීම, බෙදා හැරීම ඔන්න ඕවට කියනවා පුතේ නම මොකද කියන්නේ? අලෙවිකරණය. අලෙවිකරණ කටයුතු. හරිද? right. පුතේ මම පුංචි උදාහරණයක් ගන්නවා. ටක් ගාලා තේරෙන උදාහරණයක්. මෙන්න මේ සුළු පරිමාණ ආයතනය සබන් කියලා හිතන්නකෝ. සබන් කැට ලක්ෂයයි සබන් කැට හදන්නේ 5000. සබන් කැට 5000ක් හදලා ඇඩ් එකක් දානවා. ටීවී එක ඇඩ් එකක් දානවා. ඔන්න සබන් කැට 5000ක් හදලා සබන් කැට 5000ක් හදලා ටීවී එකේ ඇඩ් එකක් දානවා. අලෙවිකරණය. ඇඩ් එකක් මාකටිං කරන්න යනවා. ඔන්න ඇඩ් එකට ගියා පුතේ රුපියල් ලක්ෂයක්. ඇඩ් එකට ගියා රුපියල් ලක්ෂයක්. රුපියල් ලක්ෂයයි ඇඩ් එක. දැන් මේ ගියා රුපියල් ලක්ෂයක්. දැන් පුතේ මට කියන්නකෝ එක සබන් කැටයක ඇඩ් එකේ ගාස්තු කීයද?
සාමාන්‍ය පිරිවැය කීයද? රුපියල් 20ක්. එහෙනම් සබන් කැටයක ඇඩ් එකේ ගාස්තුව රුපියල් 20යි. එක සබන් කැටයක ප්‍රචාරණ වියදම රුපියල් 20යි. ඕන බලන්න. දැන් මේ තියෙන්නේ මහා පරිමාණ සබන් කැට හදන ආයතනය. මේ මහා පරිමාණ සබන් කැට හදන ආයතනය ඇඩ් එක දානවා ලක්ෂයයි. ඇඩ් එකේ ගාස්තු වෙනස් වෙන්නේ නැහැ. මහා පරිමාණ වුණත් සුළු පරිමාණ වුණත් වෙල මේ මාධ්‍යවල විනාඩියකට වෙන් කරන කාලේ වෙනසක් නැහැ. රුපියල් ලක්ෂයයි. හැබැයි මෙයා හදනවා සබන් කැට ලක්ෂ 2ක්. හදනවා සබන් කැට ලක්ෂ 2ක්මයි පුතේ. අන්න දැන් සබන් කැටයක පිරිවැය පුතේ 750. 750. තේරුම් ගන්න. 750. එහෙනම් බලන්න පුතේ වෙච්ච මොකක්ද එකම සිද්ධිය? රුපියල් 20 ඉඳලා 750ට අඩු උනේ මොකක්ද සිද්ධිය පුතේ? මහා පරිමාණය. ඒ බලන්න. සුළු පරිමාණ නිෂ්පාදකයාගේ සබන් කැටයක ප්‍රචාරණ පිරිවැය රුපියල් 20ක්. මහා පරිමාණ එකාගේ ප්‍රචාරණ වියදම 750යි. 750. අන්න පුතේ පිරිවැය අඩු වෙන්න බලපාන මේ වගේ සිද්ධි තමයි අපි අද සාකච්ඡා කරමින් ඉන්නේ. ලියන්න ගැටින් විශාල තොග වශයෙන් යෙදවුම් මිලදී ගැනීමේදී හා විශාල තොග වශයෙන් යෙදවුම් මිලදී ගැනීමේදී හා නිමවුම් අලෙවි කිරීම විශාල වශයෙන් යෙදවුම් මිලදී ගැනීමේදී හා නිමවුම අලෙවි කිරීම පිරිමැසුම් සහිත වීම කමා බෙදා හැරීම ඇසුරුම් කිරීම ප්‍රචාරණය වැනි කටයුතු වලදී ඒකක පිරිවැය පහත වැටේ. බෙදා හැරීම ප්‍රචාරණය වැඩි කටයුතු වලදී ඒකක පිරිවැය පහත වැටේ. right. ආයි කියන්න පුතේ බලා ගන්න. විශාල තොග වශයෙන් යෙදවුම් මිලට ගැනීමේදී හා අලෙවි කිරීම පිරිමැසුම් සහිත වීම බෙදා හැරීම ඇසුරුම් කිරීම ප්‍රචාරණය වැනි කටයුතු වලදී ඒකක පිරිවැය පහත වැටේ. හරිද? right. හතරවෙනි එක ලියන්න පුතේ. ශ්‍රම විභජනය හා විශේෂීකරණය ආශ්‍රිත පිරිමැසුම්. හතරවෙනි එක. ශ්‍රම විභජනය හා විශේෂීකරණය ආශ්‍රිත පිරිමැසුම්. මෙන්න
ශ්‍රම විභජනය හා විශේෂීකරණය කරණය ආශ්‍රිත පිරිමැසුම්. ශ්‍රම විභජනය හා විශේෂීකරණය ආශ්‍රිත පිරිමැසුම්. ශ්‍රම විභජනය හා විශේෂීකරණය ආශ්‍රිත පරිමාණුකූල පිරිමැසුම්. පුතේ මේ බලන්න හොඳට. ඔබට මතකයි අපි පළමු පාඩමේදී කිව්වා ශ්‍රම විභජනය ඉගෙනනවා. දැන් ආයෙ රිවිෂන් එකේ බිඳුවේ පටන් ගන්නවා. මම රිවිෂන් පන්තියේ පටන් ගන්න ලබන සතියේ ඔයා මුකුත් දන්නේ නැහැ කියලා හිතා. ඔබ මොනවද දන්නේ? උඹ බබා කියලා හිතාගෙන තමයි පටන් ගන්න. ඔයා මෙලෝදියක් දන්නේ නැහැ කියලා හිතම් රිවිෂන් එක පටන් ගන්න මුල ඉඳලා ආයෙ ඔක්කොම කියලා. හරිද? right. එහෙනම් බලන්න හොඳට මොකක්ද? ශ්‍රම විභජනය කියලා ශිල්ප ක්‍රමයක් ඉගෙන ගත්තා. ශ්‍රම විභජනය කළාම මොකද වෙන්නේ? පිරිවැය අඩු වෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය අධීර ටික කට්ටිය එක්ක බෙදාගෙන කරනකොට පිරිවැය අඩු වෙනවා. පිරිවැය අඩු වෙනවා. හැබැයි පුතේ මේ පුංචි ගාමන්ට් එකේ ශ්‍රමිකයෝ 10යි ඉන්නේ. මේ පොඩි ගාමන්ට් එකේ ශ්‍රමිකයෝ 10යි ඉන්නේ. ශ්‍රමිකයෝ 10 දෙනෙක් දාගෙන පිරිවැය අඩු කර ගැනීමේ හැකියාවක් නැහැ. ශ්‍රම විභජනය කිරීමේ හැකියාවක් නැහැ. ශ්‍රමිකයෝ 10 දෙනෙක් දාගෙන පිරිවැය අඩු කිරීමේ එහෙම හැකියාවක් නැහැ. ආන්න කතාව. ඊට ශ්‍රමිකයෝ 10ක් දාලා පිරිවැය අඩු කිරීමේ හැකියාවක් නැහැ. එහෙනම් මේ සුළු පරිමාණ ආයතනයට පිරිවැය අඩු කර මේ ශ්‍රම විභජනය කරන්න බෑ. පිරිවැය අඩු කරගන්න බෑ. හැබැයි මේ මහා පරිමාණ ආයතනවලට පුතේ හරිද? මේ මහා පරිමාණ ආයතනවලට කරන්න පුළුවන් ශිල්ප ක්‍රමයක් තමයි ශ්‍රම විභජනය. ඇයි සේවකයෝ 10 ගාණක් ඉන්නවනේ පුතේ. අධීරවලට බෙදලා ශ්‍රම විභජනය කරන්න පුළුවන්. ශ්‍රම විභජනය කිරීමෙන් පිරිවැය අඩු කරගන්න පුළුවන්. අන්න තමයි ක්‍රමය. ලියන්න ඊළඟට එයට ලියන්න. මහා පරිමාණ ආයතනවලට මහා පරිමාණ ආයතනවල විශාල ශ්‍රමික සංඛ්‍යාවක් මහා පරිමාණ ආයතනවල විශාල ශ්‍රමික සංඛ්‍යාවක් කටයුතු කරන බැරි. මහා පරිමාණ ආයතනවල විශාල ශ්‍රමික සංඛ්‍යාවක් කටයුතු කරන බැවින් ශ්‍රම විභජනය වැනි ශිල්ප ක්‍රම යොදා ගනිමින් පිරිවැය අඩු කර ගැනීමට
අවස්ථාව ලැබේ. අවස්ථාව ලැබේ. පිරිවැය කර ගැනීමට අවස්ථාව ලැබේ. අවස්ථාව ලැබේ. අන්න වියදම අඩු කර ගන්න අවස්ථාව හම්බෙනවා. 4. පස්වෙනි කියලා යනවා. ඊළඟ මූල්‍යමය පරිමාණානුකූල පිරිමැසුම්. ඊළඟට පස්වෙනි එක මූල්‍යමය පරිමාණානුකූල පිරිමැසුම්. මූල්‍යමය පරිමාණානුකූල පිරිමැසුම්. ලස්සන දෙයක්. මූල්‍යමය පරිමාණානුකූල පිරිමැසුම්. මූල්‍යමය පරිමාණානුකූල පිරිමැසුම්. මූල්‍යමය පරිමාණානුකූල පිරිමැසුම්. මූල්‍යමය පරිමාණානුකූල පිරිමැසුම්. ඒ මොකක්ද? මූල්‍යමය පරිමාණානුකූල පිරිමැසුම් කියන්නේ මෙන්න මේක. මොකක්ද? හරිද? මූල්‍යමය පරිමාණානුකූල පිරිමැසුම්. මූල්‍යමය පරිමාණානුකූල පිරිමැසුම්. මූල්‍යමය පරිමාණානුකූල පිරිමැසුම්. ඒ කියන්නේ මේකයි සරලව තේරුම් ගන්න පුළුවන් පුතේ. මෙන්න මේක කතාව. පුතේ මේ පුංචි ගාමන්ට් එකේ මිනිස්සයා ලෝන් එකක් ගන්න යන. මේ පුංචි ගාමන්ට් එකේ මිනිස්සයා ලෝන් එකක් ගන්න යන. මේ පොඩි ගාමන්ට් එකේ මිනිස්සයා ලෝන් එකක් ගන්න යන. ලෝන් එකක් ගන්න ගියාම හරිද? ලෝන් එකක් ගන්න ගියාම බැංකුව කල්පනා කරන්නේ මෙහෙමයි. බැංකුව කල්පනා කරනවා මේක පොඩි ආයතනයක්. බිඳ වැටෙන්න තියෙන හැකියාව වැඩි. දෙන ණය ඇරියස් වෙන්න තියෙන හැකියාව වැඩි. දෙන ණය ඇරියස් වෙන්න තියෙන හැකියාව වැඩි. බැංකුව කියන ණය දෙන්නම් හැබැයි 116ක් පොලි අනුපාතය ඕන. 116ක් පොලි අනුපාතය ඕන. හරිද? right. මේ මහා පරිමාණ ආයතනය මහා පරිමාණ නිෂ්පාදකයා යන ආයතනය. මහා පරිමාණ නිෂ්පාදකයා ණය ගන්න යනවා. ඒතර බැංකුව කල්පනා කරන මෙහෙම. හොඳයි. සල්ලි තියෙනවා, දීපල ගොඩක් තියෙනවා නේද? විශාල වත්කම් සම්භාරයක් තියෙනවා. විශාල වත්කම් සම්භාරයක් තියෙනවා. තේරෙයි? විශාල වත්කම් සම්භාරයක් තියෙන මෙයා පුතේ ණය ගන්න යනවා. මොකෝ වෙන්නේ? ණය ගන්න ගියාම මෙයාට පුතේ ණය දෙනවා 108 ගන්න. ඇයි පොඩි ආයතනය? ඒ ණය ඇරියස් වෙන්න තියෙන සම්භාවිතාව අඩුයි. එයාට අප තියන්න දීපල ගොඩක් තියෙනවා. බැංකුව කල්පනා කරන්නේ එහෙමයි. මෙතන වැඩි දුන්නේ වෙයි. වැඩි පොලියක් දුන්නේ පුංචි ගාමන්ට් එකට ණය දෙනවා 116 ගන්න. අපි කියනවා බැංකුවෙන් ඇයි එහෙම කළේ? බැංකුව කියනවා
මේ සුළු පරිමාණ ගාමන්ට් එක. ඔය සුළු පරිමාණ ව්‍යාපාර කේවල සාමි විදියට තියෙන්නේ. මම පුතා දන්නෝනේ ව්‍යාපාරනේ. කේවල සාමි ව්‍යාපාර විදියට තියෙන අඛණ්ඩ පැවැත්මක් නැහැ. ඔයා දන්නව නේද? ඔව්. අඛණ්ඩ පැවැත්මක් නැහැ. මහා වත්කම් නැහැ. විධිමත්ව ස්ථාපනය කරපු ආයතන නෙවෙයි මේවා. ඒක ප්‍රතිඵලය විදියට මේවා දෙන ණය ඇරියස් වෙන්න තියෙන සම්භාවිතාව වැඩි පොලියක් අපේ අය කරනවා. බැංකුවකින්. ඊට පස්සේ පුතේ මේ මහා පරිමාණ ගාමන්ට් එකට ඇයි අඩුවට පොලිය ණය දුන්නේ? අපි කියනවා බැංකුව කියනවා. ඒවැ වත්කම් වැඩි විධිමත් ස්ථාපනය කළා. 2007 අංක 7 දන සමාගම් පන්ති ලියාපදිංචි කළා. අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. අපි නිසා අඩු පොලිය ණය. අන්න පුතේ කෙසේ වෙතත් බලන්න. සුළු පරිමාණ කාල 116ට ගත්ත ණය මහා පරිමාණ වුණාම හම්බෙන්නේ 8ට. පිරිවැය අඩු වුණාද නැද්ද? අඩු වුණා. ලියන්න තියෙන්නේ. මහා පරිමාණ ආයතන වලට මහා පරිමාණ ආයතන වලට අඩු පොලි අනුපාත යටතේ මහා පරිමාණ ආයතන වලට අඩු පොලි අනුපාත යටතේ පහසුවෙන් ණය සපයා ගැනීමට හැකිවීම මින් අදහස් වේ. පහසුවෙන් ණය සපයා ගැනීමට හැකිවීම මින් අදහස් වේ. ඊළඟට පහසුවෙන් ණය සපයා ගැනීමට හැකිවීම මින් අදහස් වේ. හරිද? මින් අදහස් වේ. හොඳයි. අන්තිම එක ලියමු. අවදානම් දැරීම හා සම්බන්ධ පරිමාණානුකූල පිරිමැසුම්. අන්තිම ලියනොත් අවදානම් දැරීම හා සම්බන්ධ පරිමාණානුකූල පිරිමැසුම්. අවදානම් දැරීම හා සම්බන්ධ පරිමාණානුකූල පිරිමැසුම්. අවදානම් දැරීම හා සම්බන්ධ පරිමාණානුකූල පිරිමැසුම්. මේ බලන්න පුතේ හොඳට. මොකක්ද මේ අවදානම කියලා කියන්නේ? මේ බලන්න. මම සරල උදාහරණයක් ගන්නම්. මොකක්ද සරල උදාහරණය? මෙන්න මේ ෂර්ට් කොම්පැනි මේ පුංචි කාලේ මේ ආයතනය එක ෂර්ට් එකයි මහන්නේ. එක ෂර්ට් වර්ගයයි මහන්නේ. ඔන්නෝම ෂර්ට් එකක් මහන්නේ. හරිද? දැන් බැරි වෙලාවක් පුතේ මේ ෂර්ට් එකට තියෙන ඉල්ලුම වෙළඳපොලේ අඩු වුණොත් මේ සුළු පරිමාණ ආයතනයේ වැහිලා යනවද නැද්ද? වැහිලා යනවා.
අපි දුන නික් කියලා ගහලා තියෙන නයික් කියලා ගහලා තියෙන ඔන්න ෂර්ට් ටී-ෂර්ට් එක මහන්න. AC ටී-ෂර්ට් එකට වෙළඳපොලේ ඉල්ලුම අඩු වුණොත් පාරිභෝගිකයා ප්‍රතික්ෂේප කළොත් මේ ගාමන්ට් එක වැහිලා යනවා. ඇයි? එකයි නිපදවන්නේ. එකයි නිපදවන්නේ. හරිද? එකයි නිපදවන්නේ. හැබැයි පුතේ මේ බලන්න. මේ මහා පරිමාණ ගාමන්ට් එක ටී-ෂර්ට් අයිටම්ස් ගොඩක් හදනවා. අයිටම්ස් ගොඩක් මේ ෂර්ට් වර්ග 20ක් 30ක් මහන. දැම්මකෝ වෙන්නේ. දැම්මකෝ වෙන්නේ. එක ෂර්ට් එකක් රිජෙක්ට් වුණා කියලා ආයතනය වහන්නේ නැහැ. එක ටී-ෂර්ට් එකක් රිජෙක්ට් වුණා කියලා ආයතනය වහන්නේ නැහැ. එක ටී-ෂර්ට් එකක් රිජෙක්ට් වුණා කියලා ආයතනය වහලා දාන්නේ. ඇයි? තව ප්‍රොඩක්ෂන් ඕන තරම් තියෙනවා. ප්‍රොඩක්ට් තව තියෙනවා. ඒනම් පුතේ දිංගු කාලේදී අවදානම අඩු. left යටින් මහා පරිමාණ ආයතනවලට මහා පරිමාණ ආයතනවලට මහා පරිමාණ ආයතනවලට වෙළඳපළ විවිධාංගීකරණය කර ගැනීම තුලින් මහා පරිමාණ ආයතනවලට වෙළඳපළ විවිධාංගීකරණය කර ගැනීම තුලින් අවදානම අඩු කර ගැනීමේ හැකියාව පවතී. වෙළඳපොළ විවිධාංගීකරණය කර ගැනීම තුළින් අවදානම අඩු කර ගැනීමේ හැකියාව පවතී. අවදානම අඩු කර ගැනීමේ හැකියාව පවතී. ඔන්න පුතේ කතා කළා මහා පරිමාණ පිරිමැසුම. එක සැරයක් කියන්න නිර්වචනය. එක සැරයක් කියන්න නිර්වචනය. මහා පරිමාණ පිරිමැසුම් පරිමාණානුකූල පිරිමැසුම් නිර්වචනය. මොකද පුතේ? නිෂ්පාදන ආයතනයක් දිගු කාලයට පත් වී සාමාන්‍ය පිරිවැය අඩුවීමට බලපාන සාධක පරිමාණානුකූල පිරිමැසුම් ලෙස හැඳින්වේ. අන්තිමට ලිව්ව වාක්‍යෙම ආයෙසරයක් කියන්න පුතේ මොකක්ද? මහා පරිමාණ ආයතනවලට වෙළඳපළ විවිධාංගීකරණය කර ගැනීම තුළින් පිරිවැය අඩු කරගත හැකි වේ. පිරිවැය අඩු කරගත හැකි වේ. හරිද පුතේ? හොඳයි. හොඳ උස්මක් ගන්න. හරි. යා ඊළඟ මාතෘකාවට යන්න. හරිද? රයිට්. දැන් ඔබ ගෙදර ඉන්නේ ඔබට පුළුවන් දෙමාපියන්ට කියලා මොනවා හරි කන්න බොන්න දෙයක්. ඔය ඒකාකාරී බව නැති වෙන්නේ. දැන් වෙනද නම් පන්තියේ කතා කියනවා එක කෙලියයි නේද? මොනවා හරි කරා ඔබ නිදිමත යන්න. දැන් ඉතින් මොනවත් කරන්න බෑ. ඔබට පන්තියට එනකොට දෙමාපියන්ට කියන්නේ මොනවා හරි කන්න දෙයක් මට දෙන්න, හපන්න මොනවා හරි දෙයක් දෙන්න. මට බීම වීදුරුවක් හදලා දෙන්න. මට මොනවා හරි කන්න දෙයක් දෙන්න නේද? ඒ වගේ මොනවා හරි තියාගෙන මට රටකජු ටිකක් වැදලා දෙන්න. කන්න. ඒ වගේ මොනවා හරි කියලා ඒකාකාරී බව නැති කරගන්න. යන් ඊළඟ. ඕකෙම අනිත් පැත්ත අපි දැන් සාකච්ඡා කරමු. ඕකෙම අනිත් පැත්ත.
මාතෘකාව ලියන්න පොතේ. පොඩි වාක්‍යයක් ලියලා දාමු. පොඩි වාක්‍යයක් ලියන්න උතන් තව පොඩි වාක්‍යයක් ලියන්න. මේ පුතේ රතු පැනවල ලියන්න. මේ ඉස්සරහ පැහැදිලි වෙනවා. ඉස්සරහට පැහැදිලි කරනවා. රතු පැන ගන්න. ඉහත පළමු කරුණ රතු පැනවල ලියන්න. ඉහත පළමු කරුණ මූර්ත පිරිමැසුම් ලෙසත් ඉහත පළමු කරුණ මූර්ත පිරිමැසුම් ලෙසත් මූර්ත පිරිමැසුම් ලෙසත් අනෙකුත් කරුණු මූල්‍ය පිරිමැසුම් ලෙසත් හැඳින්වේ. ඕක ඉස්සරහා කියන මූර්ත මූල්‍ය වෙනස. අනෙකුත් කරුණු මූල්‍ය පිරිමැසුම් ලෙසත් හැඳින්වේ. ඉහත පළමු කරුණ මූර්ත පිරිමැසුම් ලෙසත් අනෙකුත් කරුණු මූල්‍ය පිරිමැසුම් ලෙසත් හැඳින්වේ. කියන්න. ලියන්න පුතේ මාතෘකාව. පරිමාණානුකූල නොපිරිමැසුම්. පිරිමැසුම් නොපිරිමැසුම්. පරිමාණානුකූල නොපිරිමැසුම්. Right. පරිමාණානුකූල නොපිරිමැසුම්. මං ඉස්සෙල්ලා කිව්වා පුතාට පිරිමහනකොට පිරිවැය අඩු වුණා. නොපිරිමැසුම් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ පැත්ත. නාස්ති වෙනවා අපතේ යනවා කියන අදහස. නේ? පිරිමහනකොට පිරිවැය අඩු වුණා නම් නොපිරිමැසුම් තියෙනකොට පිරිමහන් නැති වෙනකොට පිරිවැය මොකද වෙන්නේ? වැඩි වෙනවා. දැන් පුතාලා ගෙදර බලන්න. ඔය ලයිට් පත්තු වෙවි තියෙනවා. එළි වෙලා දවල් 10 12 විතර වෙනකන් අර එළියේ දාපු ලයිට් එහෙ පත්තු වෙනවා. නොපිරිමැසුම්. පොල් ගාන පොල් කට්ටේ පොල් භාගයක් තියදී බල්ලට ගහන පොල් කෑලි. පොල් කට්ටේ. නොපිරිමැසුම්. ටැප් එක ඇරලා දාලා ඔහේ තියෙනවා. නොපිරිමැසුම්. මෝටරේ දාලා ටැංකිය උතුරන ඔහේ තියෙනවා. අයන් එක ගහලා අයන් කළා ස්විච් එක නිවන්නේ. හවසට ගෙදර එනකොට රත් වෙනව නිවෙනව රත් වෙනව නිවෙනව. නොපිරිමැසුම්. ඔන්න ඔය වගේ නොපිරිමැසුම් නිසා ගෙදර පිරිවැය මොකෝ? ගෙදර පිරිවැය වෙන්නේ. පුතේ නිෂ්පාදන ආයතන මහා පරිමාණ තත්ත්වයට පත් වුණාම පිරිමැසුම් ඇති වෙනවා වගේම නිෂ්පාදන ආයතන මහා පරිමාණ තත්ත්වයට පත් වුණාම පිරිමැසුම් ඇති වෙනවා වගේම නොපිරිමැසුනුත් ඇති වෙනවා. පිරිමැසුම් ඇති වෙනවා වගේම තව මොනවද ඇති වෙන්නේ පුතේ? නොපිරිමැසුනුත් ඇති වෙනවා. පිරිමැසුම් වගේම නොපිරිමැසුනුත් ඇති වෙනවා. අන්න අපි කියනවා පුතේ එහෙම නොපිරිමැසුම් ඇති වෙනකොට
ආයතනයේ පිරිවැයම හෝ ආයතනයේ පිරිවැය වැඩි වෙනවා. එයා මම නිර්වචන දෙකම කියනවා. නිෂ්පාදන ආයතනයක් දිගු කාලයේදී සාමාන්‍ය පිරිවැය ඉහළ යාමට බලපාන සාධක පිරිමැසුම් වේ. නිෂ්පාදන ආයතනයක් දිගු කාලයේදී සාමාන්‍ය පිරිවැය ඉහළ යාමට බලපාන සාධක පිරිමැසුම් වේ. පිරිමැසුම්. දෙවෙනි එක ආයතනයක් මහා පරිමාණ වෙනකොට වියදම ඉහළ යන්න බලපාන සාධක නොපිරිමැසුම්. නොපිරිමැසුම්. හරිද? පිරිමැසුම් නොපිරිමැසුම්. හොඳයි. එහෙනම් අපි යමු හුස්මක් අරගෙන යන්න. ඊළඟ මොනවද පුතේ මහා පරිමාණ වුණාම වියදම වැඩි වෙන බලපාන සාධක? ලියන්න බැරි. නිෂ්පාදන ආයතනයක් මහා පරිමාණ තත්වයට පත්වීමත් සමග නිෂ්පාදන ආයතනයක් මහා පරිමාණ තත්වයට පත්වීමත් සමග රතු බෑන්තර ගන්න පුතේ. ආයි කියන්න නිෂ්පාදන ආයතනයක් දිගු කාලයේදී මහා පරිමාණ තත්වයට පත්වීමත් සමග නිෂ්පාදන ආයතනයක් දිගු කාලයේදී මහා පරිමාණ තත්වයට පත්වීමත් සමග දිගුකාලීන සාමාන්‍ය පිරිවැය ඉහළ යාමට බලපාන සාධක. දිගුකාලීන සාමාන්‍ය පිරිවැය ඉහළ යාමට බලපාන සාධක මින්න දහස්සේ. දිගුකාලීන සාමාන්‍ය පිරිවැය ඉහළ යාමට බලපාන සාධක මින්න දහස්සේ. හරිද? දිගුකාලීන සාමාන්‍ය පිරිවැය ඉහළ යාමට බලපාන සාධක මින්න දහස් වේ. මින්න දහස්සේ. බලමු. මෙන්න මේ පළවෙනි කියන්න. සම්පත් හිගකමට මුහුණ දීමට සිදුවීම. පළවෙනි කියන්න. සම්පත් හිගකමට මුහුණ දීමට සිදුවීම. පළවෙනි එක සම්පත් දෙවෙනි කියන්නේ පළවෙනි එකේ සම්පත් හිගකමට මුහුණ දීමට සිදුවේ. 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 සම්පත් හිගකමට මුහුණ දීමට සිදුවේ.
සම්පත් හිගකමට මුහුණ දීමට සිදුවේ. සම්පත් හිගකමට මුහුණ දීමට සිදුවේ. right. සම්පත් හිගකම පුතේ මෙන්න මේකයි කතාව. දැන් ආයතන මහා පරිමාණ වුණාට සම්පත් හොයාගන්න බෑ. අමුද්‍රව්‍ය හොයාගන්න බෑ. සම්පත් හොයාගන්න බෑ. අමුද්‍රව්‍ය හොයාගන්න බෑ. ඒතර අමුද්‍රව්‍ය සම්පත් හොයාගන්න අමතර පිරිවැයක් දරන්න වෙනවා. මේ බලන්න මම සරල උදාහරණයක් ගන්න. සරල උදාහරණයක් ගන්න. මේ පුංචි ගාමන්ට් එකට ශ්‍රමිකයෝ 20යි ඕන. ශ්‍රමිකයෝ 20යි ඕන. හරිම ලේසි. වටපිටාවෙන් ශ්‍රමිකයෝ ටික හොයාගත්තා. මැහුවා. වටපිටාවෙන් ශ්‍රමිකයෝ ටික හොයාගත්තා මැහුවා. කිසි ප්‍රශ්නයක් නැහැ. නේද? ගාමන්ට් එක වටපිටාවෙන් මහන්න කට්ටිය හොයාගන්න පුළුවන්. හැබැයි මේ මහා පරිමාණ ගාමන්ට් එකට ශ්‍රමිකයෝ 3000ක් ඕන. large scale දිගු කාලේ. ශ්‍රමිකයෝ 3000ක් වටපිටින් හොයාගන්න බෑ පුතේ. ඈත ප්‍රදේශවලට බස් රථ දාලා සේවකයෝ ගේන්න වෙනව පිරිවැය වෙන්නේ. ඔබ දකින්නව සමහර වෙලාවට නේද? ස්ටාෆ් සර්විස් කියලා ගහලා ගාමන්ට් බස් යනවා. නේද? අන්න වෙච්ච දේ මොකක්ද? ශ්‍රමිකයෝ හොයාගන්න බෑ. දුර ඈත ප්‍රදේශවලට බස් දාලා ශ්‍රමිකයෝ උදේ සවස ගෙන්වා ගන්නට සිද්ධ වෙනවා. අන්න පිරිවැය වැඩි වෙනවා. තව පිරිවැය වැඩි වෙනවා. තව ඈත ප්‍රදේශකින් ශ්‍රමිකයෙක් ගෙනාවොත් වැඩි වැටුපක් දෙන්න. ශ්‍රමිකයා කද්ද මේ ශ්‍රමිකයා කල්පනා කරන්නේ කිසි වියදමක් නැහැනේ උදේ ගිහින් අනේ හවස එන එකනේ. බස් එකේ යන්නෙත් නැහැ පයින්මයි යන්නේ කිසි වියදමක් නැහැ. මට ඔය හම්බෙන රුපියල් 20000 ඇති. 20000. හැබැයි මේ ගාමන්ට් එක ඈතින් ගේ කිලෝමීටර් 50ක් 60ක් 100ක් ඈතින් ගේ ශ්‍රමිකයා. එයා කියනවා ආපෝ ඔච්චර දුර ගිහිල්ලා නම් මම රුපියල් 20000ට කරන්නේ මට රුපියල් 50000ක් අත් ඕන. ඔච්චර දුර ගිහින් අනේ මේ හොඳ වැඩේ එහෙම කියලා කියනවා. අන්න වැඩි පිරිවැය වැඩි. ඒ වගේම තමයි පුතේ 3000ක් උදේ හවස ප්‍රවාහනය කරන්න බෑ. මේ අයට නවාතැන් පාසුකම් දෙන්න වෙනවා. කාමර හදලා බෝඩින් හදලා දෙන්න වෙනවා. අන්න පිරිවැය වැඩි. අන්න පුතේ වෙන දේ. නිෂ්පාදන ආයතන මහා පරිමාණ වෙනකොට ඒවට මහා පරිමාණ වශයෙන් සම්පත් හොයාගන්න නැති වෙනවා. සම්පත් හොයාගන්න වියදම් වැඩි කරන්න සිද්ධ වෙනවා. ලැබ් ගැටින්. නිෂ්පාදන ආයතන පරිමාණයෙන් විශාල වීමේදී නිෂ්පාදන ආයතන පරිමාණයෙන් විශාල වීමේදී නිෂ්පාදන ආයතනයේ පරිමාණයෙන් විශාල වීමේදී නිෂ්පාදන ආයතනයේ පරිමාණයෙන් විශාල වීමේදී ආයතනය සතු සම්පත් භාවිතයත් සමග හීනවීමේ අවදානමකට මුහුණ දී. භාවිතයත් සමග හීනවීමේ අවදානමකට මුහුණ දී. භාවිතයත් සමග හීනවීමේ අවදානමකට මුහුණ දී. ආය කියනවා. නිෂ්පාදන ආයතන පරිමාණයෙන් විශාල වීමේදී ආයතනය සතු සම්පත් භාවිතයත් සමග හීනවීමේ අවදානමකට මුහුණ දී. මෙවිට නිෂ්පාදන පිරිවැය
ඉහළ යාමක් සිදුවේ. මෙවිට නිෂ්පාදන පිරිවැය ඉහළ යාමක් සිදුවේ. මෙවිට නිෂ්පාදන පිරිවැය ඉහළ යාමක් සිදු වේ. මෙවිට නිෂ්පාදන පිරිවැය ඉහළ යාමක් සිදු වේ. මෙවිට නිෂ්පාදන පිරිවැය ඉහළ යාමක් සිදු වේ. හරිද? හොඳයි. මෙවිට නිෂ්පාදන පිරිවැය ඉහළ යාමක් සිදු වේ. හරිද? right. හොඳ හුස්මක් ගන්න. එහෙනම් පුතේ සම්පත් ටිකයි ඈතින් සම්පත් හොයන්න වෙනෝ වියදම වැඩි. ලියන්න පුතේ ඊළඟ එක. මානසික ආතතිය ඉහළ යාම. මානසික ආතතිය ඉහළ යාම. මානසික ආතතිය ඉහළ යාම. දැන් පුතාට ගෙදරට ඉඳලා ආතතිය වගේත් ඇති නේද? අපිට තව වැඩේ කරන්න දෙයක් නැහැ. දෙක මානසික ආතතිය ඉහළ යාම. මානසික ආතතිය ඉහළ යාම. මානසික ආතතිය ඉහළ යාම. පුතේ මේ බලන්න. පුතේ මේ මහා පරිමාණ ආයතන ශ්‍රම විභජනය කළා කි. මේ මහා පරිමාණ ආයතන ශ්‍රම විභජනය කළා කි. ඒ කියන්නේ ශ්‍රම විභජනය කළා එක තැනක ඉඳන් පොඩි කාර්යයක් කරන්න. මහා යන්ත්‍ර ගොඩක් මැද එක තැනක ඉඳගෙන වේගෙන් වැඩ කරනවා. සේවකයාගේ මානසික ආතතිය මොකද වෙන්නේ? වැඩි. රස්සාව එපා වෙලා පීඩණයට. මහා පරිමාණ දැවැන්ත කර්මාන්තශාලාවක් තුල බංකුවක් උඩ වාඩි වෙලා එක දිගටම දිගින් දිගටම එකම කාර්යයක් කර කර ඉන්නකොට මොකෝ වෙන්නේ පුතේ? සේවකයාට සේවය එපා වෙනවා. ආතතියට ලක්. දැන් පුතා කල්පනා කරයි මෙහෙම. ඉතින් ආතතියට ලක් වුණාම පිරිවැය වැඩි වෙන්නේ කොහොමද? ඔව් පුතේ. ආතතියට ලක් වෙච්ච සේවකයා ආයතනයේට කරදරකාරී. ආතතියට ලක් වෙච්ච සේවකයා ආයතනයේට හිරිහැරයි. පිරිවැය වැඩි කරනවා. හිතන්න මේක වටපිට බැලුවා කවුරුත් නැහැ. බොස් තඹුරක් ගත්තා ෆෑන් එකට දැම්මා. ප්‍රොස් කාලා කරකිලා යනවා බලන්න. වටපිට බැලුවා කවුරුත් නැහැ. හතුරු ගත්ත රෙදි කෑල්ලක් කපාගෙන යනවා. ආයතනයට හානි කරනවා පිරිවැයට. වටපිට බැලුවා කවුරුත් නැහැ. මැෂින් එකේ යුකි මැෂින් එකේ කෑල්ලක් ගලවලා වීදි කරනවා. ආතතිය. ආතතියෙන් ඉන්න සේවකයා වෙලාවට එන්නේ නැහැ. වෙලාවට කලින් පැනලා යනවා. නේද? ආතතිය. වියදම වැඩි වෙනවා. දැන් ඔය බස් වල යනකොට අපි දකින්න දෙයක් තියෙනවනේ. අර සීට් වල කෑලි කාලා බේත්තල වලින් පූරලා විකෘති කරලා. දැන් ඔය අන්තිම සීට් එකේ එහෙම හොඳට බලන්න. ඔය ජෝඩි යන බස් එකේ අන්තිම සීට් එක කුට්ටි කඩාගෙන කාලා. මේ අර සීට් ඉරලා ආතතිය. අහනවා ඔයයි මට කැමතිද? කුෂන් කෑල්ලක් කඩාගෙන කනවා. ඇයි බැරි? තව කෑල්ලක් කඩාගෙන කනවා. ඉරලා විකෘති කරලා. ආතතිය. දැන් ඔයගෙත් එහෙම යාළුවෙක් ඉන්නවා පාවලා දෙන්න පුළුවන් එහෙම ආතතියෙන් වැඩ කරන. හරිද? ඔයගේ යාළුවෙක් ඉන්නවා මතක් වෙනවා ඉතින් ආතතියෙන්. ඉස්කෝලේ යනකොට ආතතියෙන් වැඩ ඩේස් කඩනවා නේද? නම් ලියනවා නේද? කේක දේවල් ආතතිය. අන්න ඔය ආතතියෙන් සේවකයෝ පෙළෙන්න ගත්තොත් මොකෝ වෙන්නේ? පිරිවැය. ඊළඟ ලියන්න පුතේ. ඊළඟ ලියන්න. කළමනාකරන හා සම්බන්ධීකරණ ගැටලු. කළමනාකරන හා සම්බන්ධීකරණ ගැටලු මතුවේ. 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 කළමනාකරන හා සම්බන්ධීකරණ ගැටලු මතුවේ.
කළමනාකරන හා සම්බන්ධීකරණ ගැටලු මතුවේ. කළමනාකරන හා සම්බන්ධීකරණ ගැටලු මතුවේ. කළමනාකරන හා සම්බන්ධීකරණ ගැටලු මතුවේ. මේ බලන්න ටික. පොතේ ආයතනය මහා පරිමාණ වෙද්දී ආයතනයේ කටයුතු සම්බන්ධීකරණය කරගන්න බැහැ. ආයතනයට ආයතනය පාලනය කරගන්න බැහැ. දැන් බලන්න හොඳට. සේවකයෝ 10 දෙනෙක්. සේවකයෝ 20යි කියලා හිතන්න. මැනේජර් උන් බලාගෙන ඉන්න 20ක් වැඩ. කවුරු හරි කෙනෙක් වැඩ කරන්න කියන ඔන්න ඔය ළමයා මේ වැඩ කරන්න නැහැ නෝ. උඩ බලාගෙන ඉන්නේ. මොකද්ද කරන්නේ ඔය? වැඩ කරනවා. අන්නේම සද්දයක් දාන්න. දාලා යථා තත්ත්වෙට ගන්න. හැබැයි පුතේ මහා පරිමාණ ගාවන්ට වල 10 ගාණක් ඉන්න සේවකයෝ ටික පාලනය කරගන්න බෑ. ඒ තුල පිරිවැය වැඩි වෙලා නිෂ්පාදන කටයුතු අකාර්යක්ෂම. එයට කියන්නේ ආයතනය පරිමාණය විශාල වීමත් සමග ආයතනයේ පරිමාණය විශාල වීමත් සමග ආයතනයේ පරිමාණය විශාල වීමත් සමග ආයතනයේ කළමනාකරණ කටයුතු අකාර්යක්ෂම වීමෙන් පිරිවැය ඉහළ යයි. කළමනාකරණ කටයුතු අකාර්යක්ෂම වීමෙන් පිරිවැය ඉහළ යයි. මෙන්න මොකද ලියන්න ඕන මොකද පුතේ වෙන්නේ? ආයතනයේ පරිමාණය විශාල වන විට කළමනාකරණ කටයුතු අකාර්යක්ෂම වීමෙන් පිරිවැය ඉහළ යයි. ආයතනයේ පරිමාණය විශාල වීමෙන් කළමනාකරණ කටයුතු අකාර්යක්ෂම වීමෙන් පිරිවැය ඉහළ යයි. අවසාන එක ලියන්න පුතේ. දුරස්ථභාවය නිර්මාණය වීම. ලියන්න දුරස්ථභාවය නිර්මාණය වීම. දුරස්ථභාවය නිර්මාණය වීම. දුරස්ථභාවය නිර්මාණය වීම. පොතේ දුරස්ථභාවය කියන්නේ මෙන්න මේක. හිතන්න මෙහෙම. මේ සුළු පරිමාණ ගාමන්ට් වල හරිද? මේ සුළු පරිමාණ ආයතනයේ සේවකයයි කළමනාකරුවයි අතර හොඳ සම්බන්ධයක් තියෙනවා. අන්තිම එක පුතේ දුරස්ථභාවය නිර්මාණය වීම. අන්තිම එක මොකක්ද? දුරස්ථභාවය නිර්මාණය වීම. මොකක්ද ඒ පුතේ මේ දුරස්ථභාවය කියන්නේ? මේ පුංචි ගාමන්ට් වල පුතේ පුංචි ආයතනවල සේවකයයි සේවායෝජකයයි අතර හරි සම්බන්ධතාවක් තියෙනවා. සේවකයා ආයතනට හරි ලෙන්ගතුයි. හරි සම්බන්ධයක් තියෙනවා. ඇයි? ආයතනයයි ආයතනයට ලොකු වෙනසක් නැහැ. හරි ලෙන්ගතු. දැන් මෙන්න මේ කාන්තාවක් හඬා වැටෙනවා. ගෑන් ළමෙක් අඬන ගාමන්ට් එකේ මැනේජර් ඇවිල්ලා අහනවා ඇයි නංගි අඬන්නේ? මැනේජර් අහනවා. මේ ළමයා කියනවා මට උදේ 8ට එන්න බෑ. අපේ ගෙදර ගොඩක් වැඩ තියෙනවා. මට 8ට එන්න බෑ. උදේ ගෙදර ගොඩක් වැඩ තියෙනවා.
ඒ වැඩ කරලා ඉවරුනාම මට එන්න බෑ අමාරුයි උදේ 8ට. සේවකයා ප්‍රශ්නය. මැනේජර් කියන මෙහෙම. හරි නංගි අඬන්න එපා. ඔයයි පැයක් පරක්කු වෙලා ඉන්න. 9ට එන්න. හැබැයි ගාමන්ට් එක ඇරිලා පැයක් ඉඳලා යන්න. අන්න එහෙම විසඳුම් දෙන්න. ගාමන්ට් එක ඇරිලා පැයක් ඉඳලා යන්න. ඒ වගේ විසඳුම් දෙන්න. විසඳුම් දීලා සේවකයා නිතර තියාගන්න. සේවකයා අස් වෙන්න දෙන්නේ. හැබැයි මෙන්න මේ මහා පරිමාණ ගාමන්ට් එකේ 10 ගාණක් සේවිකාවන් අතර මේ සේවිකාව අඬන. ඇගේ කඳුළු පිසදාන්නට අර වාගේ විසඳුම් දෙන්න කවුරුත් ඇත්තේ. එයා අඬලා කඳුළු ගඟක් හැදිලා කඳුළු ගඟේ පීනලා ගෙදර යනවා. නැවත එන්නේ අන්න පුතේ. ආයතනයේ හොඳ තේරුම. ආයතනයේ සුළු පරිමාණ කාලේ හරි සමීපයි ලෙන්ගතුයි. ආයතන මහා පරිමාණ නාම සේවකය අතර දුරස්ථභාවය නිර්මාණය වෙනවා. කාර්මික ගැටලු නිර්මාණය වෙනවා. ඒ තුල පිරිවැය කියලා යනවා. දැන් මහා පරිමාණ ආයතන තුල මහා පරිමාණ ආයතන තුල විශාල සේවක සංඛ්‍යාවක් මහා පරිමාණ ආයතන තුල විශාල සේවක සංඛ්‍යාවක් කටයුතු කරන බැවින් මහා පරිමාණ ආයතන තුල විශාල සේවක සංඛ්‍යාවක් කටයුතු කරන බැවින් මහා පරිමාණ ආයතන තුල විශාල සේවක සංඛ්‍යාවක් කටයුතු කරන බැවින් සේව්‍ය සේවක සබඳතා බිඳවැටි. සේව්‍ය සේවක සබඳතා බිඳවැටි. කාර්මික ගැටලු මතුවේ. කාර්මික ආරවුල් නිර්මාණය වේ. සේව්‍ය සේවක සබඳතා බිඳවැටි කාර්මික ආරවුල් නිර්මාණය වේ. කාර්මික ආරවුල් නිර්මාණය වේ. හරිද? right. ඇති නේද පුතේ? හොඳයි ඇති.